එක ඉන්දර පිරෝමලක් තිබුණා. ඔහුගේත් වාහන තියෙනවා. එයාගේ සහෝදරයන්ගේත් වාහන තියෙනවා. ඒතොර එයාගේ වාහන වලට ඉන්දර ටික අරගෙන අපේවට ඉන්දර ලබා දීලා හරියන්නේ නැහැ. මේ වෙනකොට වරාය අධිකාරියේ තියෙන ටර්මිනල්ස් ගොඩාක් පුද්ගලිකේව. ඉන්දර පිරෝමලක් අපිට දෙන්න පුළුවන් පවත්වාගෙන යන්න. හම්බන්තොට වරායෙන් කිසිම දායකත්වයක් ලැබෙන්නේ නැහැ. දැනට අපේ ප්‍රවාහන කටයුත්තක් අපේ ඒකාබද්ධ සංගමේ ප්‍රවාහන කටයුත්තක් හම්බන්තොට වරායෙන් සිදු වෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට උදා වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන එක හිතා ගන්න බැරි තත්ත්වයක්. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ අර්බුද රාශියක් නිර්මාණය වී තිබෙන කාල සීමාවක පාරිභෝගිකයෝ නිතර එල්ල කරන චෝදනාවක් තමයි අපි වෙළඳසැලකට ගියත් අපිට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ මේ වෙළඳසැලේ නැහැ කියන චෝදනාව නිරන්තරයෙන් පාරිභෝගිකයෝ එල්ල කරනවා. හැබැයි ප්‍රශ්නාර්ථය ඇත්තටම වෙළඳ සැල්වලට ඒ කියන භාණ්ඩ ලැබෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් අපේ රටට පිටරට වලින් ආනය කරන භාණ්ඩ ඒ කියන වෙළඳ සැල්වලට යන්නේ නැද්ද කියන කාරණය ඇතුලේ ඇත්තටම ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒකම අපේ රටේ ජනතාව බලධාරීන් සහ නිලධාරීන් අද විශේෂයෙන්ම රටේ අපනයනයක් ගැන කතා කරනවා. හැබැයි අපනයනයේ දිරිමත් කරන්නත් මේ අපේ රටේ භාණ්ඩ තවත් රටකට යවද්දී මේ තියෙන අතරමැදි ගනුදෙනුව සිද්ධ වෙන ස්ථානය පැහැදිලිවම ශක්තිමත් වෙන්නට ඕනි. අපි වෙළඳපොලෙන් පටන් අරගෙන මේ ගැටලුව කුමක්ද කියන කාරණය පිළිබඳව අඩියෙන් අඩිය පුරුකෙන් පුරුක පියවරෙන් පියවර හොයාගෙන ඉදිරියට එද්දී අපිට දැනුණා, අපිට හැඟුණා, අපේ ටෝක් 24 කණ්ඩායමට තේරුණා යම් කිසි තැනක අඩුවක් තියෙනවා කියන කාරණය. ඉතින් අද ටෝක් 24 වැඩසටහනින් පුරා හෝරාවක් අපි කතා කරන්නේ පිළිබඳව මේ ගැන කතා කරන්නට අද අපේ ටෝක් 24 වැඩසටහනට අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා. අපේ වැඩසටහනේ මේ ආරාධිත අසුන අපි වෙන් කරා සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංගමේ සභාපති සනත් කේ මංජුල මහතාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මුලින්ම ඔබතුමාට බේවින්ම ස්තුතියි. අපේ රටේ ජනතාව වෙළඳසැල් වලට ගිහිල්ලා බඩු නැහැනේ, භාණ්ඩ නැහැනේ, අපිට මිලදී ගන්නට ඕන දේවල් නැහැනේ කියන වපසරියක් උඩ තත්ත්වයක් උඩ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ප්‍රථමයෙන්ම. ස්තුතියි. ඇත්තටම පළමුවෙන් මම ඔබට ස්තුති වෙනවා, ස්තුතිවන්ත වෙනවා මේ ශේෂ්ත්‍රයේ තෝරගෙන මේක ජාතික ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් දක්වන ස්ථානයක් විදිහට මේ සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරන්න අපි මේ බහලුම් ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පැත්තෙන් අපි එකතු කරගෙන මේකට සම්බන්ධ කර ගැනීමක සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබ ආයතනයට. පළමුවෙන් අපි සංවාදය ආරම්භ කරමු. මට පොඩි ආරම්භයක් ලබා දෙන්නට පුළුවන් ද අපේ සංවාදයට? ඔබතුමන්ලා ඉන්නේ කොයි වගේ විෂයපතයක් ඇතුළද? මොකක්ද ඔබතුමන්ලා සිද්ධ කරන සේවාව සහ ඔබතුමන්ලා කොහොමද ලංකාවේ ජාතික ආර්ථිකයට මැදිහත් වෙන්නේ? ඇත්තටම රවින්ද මේ වෙනකොට මේක ආනයන අපනයන ශ්‍රේෂ්ත්‍රය කියන්නේ රටේ ආර්ථික මර්මස්ථානය වන ශ්‍රී ලංකා වරාය අධිකාරියට සේවා සපයන පුද්ගලික අංශ තමයි අපේ සේවාව. නමුත් පුද්ගලික අංශයේ සේවාවක් වුණාට ජාතික සේවාවක් විදියට, මොකද රජයෙන් කරන සේවාවක් විදියට තමයි මේක සම්පූර්ණයෙන්ම මේ ආනයන අපනයන ශ්‍රේෂ්ත්‍රයට අපි මේ සේවාව සපයන්නේ. මොකද මේ වෙනකොට දැනට මේ පහුගිය වකවානුවත් එක්ක කොවිඩ් අර්බුදයත් එක්ක මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට ඇති වෙලා තිබුණා විශාල ඩොලර් අර්බුදයක් අපේ රටට. එතකොට මේ ඩොලර් අර්බුදයට එක්ක අපේ රටට ප්‍රධානව බලපාන ප්‍රශ්නේ තමයි මේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක. මේ ආර්ථිකය ශක්තිමත් කරන එකේ ප්‍රධාන ගැලවුම්කරුව විදියට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් තමයි මේ ආනයන අපනයනය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. ගුවන් සේවා මගිනුත් කොටසක් සිද්ධ වෙනවා. ඒකම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ ආනයන අපනයන සම්පූර්ණයෙන් බහලුම් වලින් තමයි වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී මේ සියල්ලම මේ ආනයනික භාණ්ඩ රට තුළට බෙදා හැරීමත් අපේ රටේ එකතු වෙන සහ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය අපේ රටේ අමුද්‍රව්‍ය සහ පිට රටින් ගේන අමුද්‍රව්‍ය එකතු කරලා නිෂ්පාදනය කරන භාණ්ඩ අපේ රටෙන් අපනයනය කරන එකත් සම්පූර්ණ මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැවක් ආසන්නයට ඒ පරිශ්‍රයට ප්‍රවාහනය කිරීම තමයි අපේ කටයුත්ත වෙලා තියෙන්නේ. මොකද මේකේ විශාල කාර්යභාරයක් තියෙනවා. ඉතින් මේ අපේ මේ කාර්යභාරයත් එක්ක විශේෂයෙන්ම ආර්ථිකයට මේ ප්‍රවාහන කටයුතු ඉතාම වැදගත්. මොකද මේ ප්‍රවාහන කටයුත්ත ඒ වෙලාවට ඒ දිනේට ඒ හරි කළමනාකාරීත්වයෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ නිසා ඒක හරි වගකීමක් ඇතුව අපේ මේ ප්‍රවාහනය කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකයට තමයි සම්පූර්ණ දායකත්වයක් දක්වලා තියෙන්නේ. අපි මේ සංවාදයේ ආනයනය සහ අපනයනය කියලා කොටස් දෙකකට කඩලා සාකච්ඡා කරොත් අපි මුලින්ම ආනයනය පැත්තට යමු වුණොත් මොනවද වර්තමානයේ ඔබතුමාලා ආනයනය කරන්නේ? කොහොමද එල්ල වෙලා තියෙන බාධාව? මේ දිනවල මේ ආනයනය කිරීම සිද්ධ කරන්නේ කොහොමද? පිට රටවල් වලින් අපේ රටේ වරායට මේ එන භාණ්ඩ ටික ලංකාවේ දිස්ත්‍රික් වලට බෙදා හරින්න ඔබතුමාලගේ ප්‍රධානත්වයෙන් ඔබතුමාලගේ මැදිහත් වීමෙන් කොහොමද මේ දවස්වල මේ කියන කාර්ය සිද්ධ වෙන්නේ? මේ
මේ වෙනකොට අපිට මේ වෙනකොට වරාය මගින් ආනයනික බහන්ඩ රජය මගින් සීමා කරලා තියෙනවා ප්‍රමාණයක්. මොකද කලින් තිබුණු තත්ත්වෙත් එක්ක කොවිඩ් සිටුේෂන් එකත් එක්කත් රටේ ඇති වෙලා තිබුණු ආර්ථිකමය ගැටලු නිසාත් නොයෙකුත් කරුණු හේතු කොටගෙන රජය මගින් සීමා කරලා තියෙනවා ආනයනික බහන්ඩ වර්ග කීපයක්. සීමා කිරීමක් කරලා තිබෙනවා කියන අපේ රටට ගෙන්වීමද සීමා කරලා තියෙන්නේ මතත බෙදා හැරීමද? ගෙන්වීම සීමා කරලා තිබුණා කලින්. දැන් මේ පසුගිය සතියේ ඉඳලා නැවතත් ආහාර ද්‍රව්‍ය, ඒ කියන්නේ විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය අපේ කෑමට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයක් දැන් නැවත ආපහු දීලා තියෙනවා ආනයනය කරන්න. නමුත් ඒ කලින් ආනයනය සීමා කරලා තිබුණු මොහොතේ තමයි ওই විශාල ප්‍රශ්න කීපයක් මතුවුනේ. රට තුල බහන්ඩ හිගයක් මතුවුනේ, බහන්ඩවල මිල ඉහළ යාමක් මතුවුනේ ওই තත්ත්වෙත් එක්ක. එතකොට ඒකම ආවා මේ ඉන්ධන අර්බුදය. ඉන්ධන අර්බුදය ආවට පස්සේ සියලුම දිවයිනේ සියලුම ඉන්ධන පිරෝමල් ගත්තොත් හැම තැනම ඉන්ධන නොමැති තත්ත්වයක් ආවා. ඉන්ධන නැහැ, ගෑස් නැහැ. ඉතින් මේ තත්ත්වෙත් එක්ක විශේෂයෙන්ම අපේ ප්‍රවාහන කර්මාන්තයට මේ දැඩිව බලපෑවා. මොකද ආනයනික භාණ්ඩ කියන්නේ අපේ රටෙන් නිෂ්පාදනය වෙන භාණ්ඩ ප්‍රමාණය බලලා තමයි මේ ආනයනික භාණ්ඩ ගැන රජය තීරණයක් ගන්න. එතකොට මේ ආනයනික භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණය තියෙනවා නම් රජයෙන් ඒක සීමා කිරීමකට ලක් කරනවා. එහෙම නැති වුණොත් ආර්ථිකයත් එක්ක ගැටෙද්දි තමයි මේ තත්ත්වය යන්නේ. ඉතින් මේක ඒ භාණ්ඩ දැනට ආනයනය කරන භාණ්ඩ අපේ රට තුළට ඇවිල්ලා සමහර කියන්නේ මේ පහසුගිය කාලේ මේ මාස කීපයක් ඇතුළත තිබුණා අපිට ප්‍රවාහනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. මොකද දැන් අද වෙනකොටත් 70%ක්ම ප්‍රවාහනය අනහිටලා තියෙනවා. මොකද ඉන්ධන නොමැති වීම නිසා. මේක අපේ ශේෂ්ත්‍රයට විතරක් නෙමෙයි පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තොත් හැමෝටම බලපාලා තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ වෙලාවේ රටට අත්‍යවශ්‍යම ආනයනික භාණ්ඩ ලැබෙන තත්ත්වයකුත් තියෙනවා සීමිත ප්‍රමාණයක්. ඒ ලැබෙන ටිකත් අපිට ප්‍රවාහනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද දිවයින පුරාම අපි මේ ප්‍රවාහනය කළ යුතුයි. මොකද ඒ අපිට ලැබෙන ආනයනික භාණ්ඩ අපි ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් පිටතට ගත්තට පස්සේ ඒකේ ලොකු කාර්යභාරයක් තියෙනවා. මේක රේගු පරීක්ෂාවට ලක් කළ යුතුයි. රේගු පරීක්ෂණ ස්ථානවලට ගිහිල්ලා ඒ අදාළ ස්ථානවල පරීක්ෂාවට ලක් කළා නොයෙකුත් මේකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ යටතේ අපි දිවයින පුරාම මේක බෙදා හැරීම කළ යුතුයි. ඉතින් මේ දිවයින පුරාම බෙදා හැරීමටම ඒට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය අපිට තිබෙන්න ඕනේ. මොකද අපි කොළඹින් මේක ආරම්භ කළාම අපිට උදාහරණයකට ගත්තොත් අපිට දඹුල්ලට යන්න ඕන නම් ගිහිල්ලා එන ප්‍රමාණයට ඩීසල් තියෙන්න ඕනේ. නැති වුණොත් අපි ප්‍රවාහන කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒතර සනත් මංජුල මහත්මයා වර්තමානයේ මේ ඉන්ධන ප්‍රශ්නය මේ හේතුව අපි ඉන්ධන ප්‍රශ්නය ගැන කතා කරමු, අර්බුදය ගැන කතා කරමු. මට ඊට පෙර ආතෝ ඔබතුමත් එක්ක මේක निराකරණය කරගන්නට ඕනි. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් අපේ රටට ආනයනය කරපු භාණ්ඩ ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගෙනියන්නට බැලුව ප්‍රවාහනය කරන්න බැරුව ස්ටොක් වෙලා තියෙනවද වරාය වර්තමානයේ වෙද්දී මේ දැන් අපි කතා කරන මේ මොහොත වෙද්දී? විශාල ප්‍රමාණයක් නෙමෙයි සාමාන්‍ය දුරකඩ ප්‍රමාණයක් තිබෙනවා. කොයි වගේ භාණ්ඩද? විශේෂයෙන් සාමාන්‍යයෙන් අපි දැනට මේ වෙනකොට අපේ රටට ආනයනය කරනවා. මොකද කෑමට එදිනෙදා අවශ්‍යතාවයට අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරනවා. ඒකම අපේ රටේ තියෙනවා BOI කලාප වෙන් කරලා. ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලා තියෙනවා. මේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය භාණ්ඩ තියෙනවා. ඒක ඒ ආනයනික භාණ්ඩ ඒ කර්මාන්ත ශාලාවලට ගෙනල්ලා ලංකාවේ ශ්‍රමිකයෝ යොදවලා තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ භාණ්ඩ ඒ අදාළ කර්මාන්ත ශාලාවලට ලැබෙන්න ඕන නැවත අපනයනය කරන්න ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ. ඒ මහත්මයා දැන් ආහාර භාණ්ඩ වගේ දෙයක් අපි මේක බඩා කරලා ස්ටොක් කරලා තියාගද්දී මේකේ කල්ලිකුත් වීමේ දිනේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන්නට පුළුවන් නේද පැහැදිලිවම? ඇත්තටම දැන් පසුගිය දින මතුවුණා ලොකු ප්‍රශ්නයක්. මොකද අල ලූණු වගේ දේවල් දින කීපයයි වරාය තුල තබා ගන්න පුළුවන්. එය ආපු දින කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළතම ඒක වරායෙන් පිටතට ගන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවක සමහර ආහාර ද්‍රව්‍ය තිබෙනවා. ඒ කියන්නේ අපි ආපු ගමන්ම වරායෙන් පිටතට ගන්න ඕනේ. මොකද ඒවා සීතකරණ වල තබලා තියෙනවා. සමහර රීපර් කන්ටේනර්ස් වල ඉන්නේ. ඒක ඉතා ඉක්මනින් ඒ අදාළ හිමිකරුට ලබා දීමට කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක පසුගියදා ඔබ දකින්නත් ඇති Apple කන්ටේනර්ස් එහෙම ගොඩක් ඇවිල්ලා තිබුණා. නමුත් එළියට ක්ලියර් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. රජයෙන් ගත්ත එක තීරණ නිසා සහ අපේ ඩීසල් නොමැති වීම නිසා ප්‍රවාහනය කරගන්නත් නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒතර එහෙම කාල සීමාවක ඇත්තටම පහුගිය කාලේ අපේ රටේ ආහාර අපතයාමක් සිද්ධ වුණාද ගෙන්නපු ආහාර? සාමාන්‍ය ප්‍රමාණයකට අපතයාමක් සිද්ධ වුණා. මොකද මේ ඉන්ධන නොමැති වීම නිසා ඒට අවශ්‍ය ඉන්ධන නොමැති වුණොත් ඒ ප්‍රවාහන කටයුත්ත කරන්න බෑ. මොකද අපි ඒක බාර ගන්න නැහැ. මොකද ඒ වගකීම අපි ගත්තොත් අනිවාර්යයෙන්ම
ඒට අපි බැඳිලා ඉන්නවා. ඒ ප්‍රවාහනයේදී මොනවා හරි අතපසුවීමක් සිද්ධ වුණොත් ඒ සම්බන්ධයෙන් අලාභය අපිට ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ඒ හා සමාන තමයි අපි මේකට බැඳිලා ඉන්නේ. මේ ප්‍රවාහන කටයුත්ත හරි කියන්නේ කාර්යභාරය ඉතාමත්ම අපහසුයි. ඉතින් ඒ නිසා ඉන්ධන නොමැති වුණොත් එය කිසිසේත්ම ප්‍රවාහනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දුන මහත්මයා වර්තමානයේ බස්නාහිර පළාත ඇතුළේවත් අඩුම තරමේ සීමිත ප්‍රදේශ කීපයකටවත් මේ භාණ්ඩ බෙදා හරින්න ඔබතුමාලට බැරුව ගියද? රජයේ අනුග්‍රහයක් ලැබුණේ නැද්ද මේකට? මෙහෙම දැනට බස්නාහිර පළාත තුල තමයි සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රවාහන කටයුත්ත. මොකද බස්නාහිර පළාතෙන් පිටතට යෑමට හැකියාවක් නැහැ ඉන්ධන නොමැති නිසා. නමුත් මේ වෙනකන් අපිට රජය මගින් ක්‍රමවේදයක් සලසලා නැහැ මේකට මේ ඉන්ධන ලබා දෙන ක්‍රමවේදයක්. ඇත්තටම මේ ආනයනික භාණ්ඩ සහ අපනයනයට අනිවාර්යයෙන්ම මේ ක්‍රමවේදයක් අවශ්‍යයි. අපි දිගින් දිගටම පැහැදිලි කරේ මේකට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි කියන එක. නමුත් පසුගිය දින දැන් දින දෙකකට කලින් අපිට CPC එකෙන් දැනුවත් කරා බස්නාහිර පළාතේ ඉන්ධන පිරුම්හල් දෙකක් වෙන් කරලා තියෙනවා කියලා. නමුත් ඒකේ ඊයේ තමයි ඒකේ ඉන්ධන දෙන්න පටන් ගත්තේ. ඒක කිසි නිසි කළමනාකාරීත්වයක් නැහැ. ඉතින් ඒකේ විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි පැහැදිලි කරා මොකද කලින් අපි මේ වරාය අමාත්‍යතුමා සහ වරාය සභාපතිතුමා සමග අපි පැවති සාකච්ඡාවලදී අපි දැනුවත් කරේ මේ වරායට සම්බන්ධ ආනයන අපනයන ප්‍රවාහන රථ සඳහා අපිට බාහිර ඉන්ධන පිරුම්මලකින් ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් නැහැ. මොකද බාහිර මිනිස්සුත් ඒක දැන් මේ වෙනකොට ටෝකන් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා රජයෙන්. ඒතකොට ඒ ටෝකන් ගත්ත මිනිස්සු ඒ පෝලිං වල රැඳිලා ඉන්නවා. එතකොට එතන ගිහිල්ලා අපිට ප්‍රමුඛතාවයේ මත අත්‍යවශ්‍ය සේවා කියලා අපිට ඉන්ධන ලබා දෙන්න ගියොත් එතන විශාල ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මේ තත්ත්වය අපි පැහැදිලි කරා. නමුත් සනත් මහත්මයා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ ජනතාව බලධාරීන් සහ නිලධාරීන් ආහාර අර්බුදයක් ගැන කතා කරනවා. ඉදිරියට ආහාර අර්බුදයක් එනවා කියන කාරණේ පිළිබඳව කතා කරනවා. ගමේ ඉන්න අපේ ආදරණීය අම්මා තාත්තා පරිප්පු කිලෝ එකක් ගන්න ගමේ කඩේට ගියපුවාම ගමේ මුදලාලි කියනවා පරිප්පු දැන් එන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ දැන් ඔබතුමා සඳහන් කරනවා පිටරටින් ආනයනය කරන දේවල් මේ වරාය ස්ටොක් වෙලා තියෙනවා කියලා ප්‍රවාහනය කරන්න බැරුව. එහෙම තත්ත්වයක් උඩවත් අඩුම තරමේ මේ අත්‍යවශ්‍ය සේවා කියන මේ කැටගරි එක ඇතුළට ඔබතුමාලවත් ඇතුළත් කරලා ඔබතුමාලටත් විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ලබා දෙන්න ඕනේ නැද්ද බලධාරීන්? අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. අපි මොකද අපි දිගින් දිගටම පැහැදිලි කරේ මේක වරාය පරිශ්‍රයෙන් තමයි මේ ඉන්ධන ලබා දීම කළ යුත්තේ. මොකද අපිට මේක කලින් මේ වගේ තත්ත්වයක් උදා වෙලා තිබුණේ නැහැ. අපි එතකොට වරායෙන් ඉල්ලුවේ නැහැ. මොකද අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට එළියේ ඉන්ධන පිරවමල් ඕන එකකින් ඉන්ධන ලබා ගැනීම හැකියාවක් තිබුණා. නමුත් දැන් මේ යන තත්ත්වෙත් එක්ක ඉන්ධන පිරවම දැන් අපිට දැන් ওই පසුගියදා වෙච්ච තත්ත්වේ ඉන්ධන ලබා දුන්නත් බාහිර තියෙන ඉන්ධන පිරවමලකට අපිට ගිහිල්ලා ඉන්ධන ගන්න බෑ. අපිත් සාමාන්‍ය වැසියෝ. ඒ කියන්නේ අපි පුද්ගලික අංශේ අපිට එම බලයක් නැහැ. ආරක්ෂක අංශයට නියෝග කරන්න හැකියාවක් නැහැ. ඒතකොට ඉන්ධන පිරවමලට නියෝග කිරීමේ හැකියාවක් නැහැ. නමුත් අපි අවශ්‍ය බලධාරීන් දැනුවත් කරා මේකට නිසි ක්‍රමවේදයක් හදන්න, මොවුන්ව දැනුවත් කරන්න. මේ ක්‍රමවේදයක් යටතේ මේක ලබා දෙන ක්‍රමවේදයක් අපිට ඇති කරන්න කියන එකේ. කොයි වගේ ෆීඩ්බැක් එකක්ද බලධාරීන්ගෙන් ඔබතුමාලට ලැබෙන්නේ? මොකද දැන් මේ ක්‍රමවේදය හදනවා කියන එක මහත්මයා ඉක්මනින්ම වෙන්න ඕනේ දෙයක්. මොකද දැන් අලලුණු ටික නරක් වුණාට පස්සේ බාණ්ඩ ටික කල්ලිකුත් වුණාට පස්සේ බලධාරීන් ක්‍රමවේදයක් දියත් කළ වැඩක් නැහැනේ. එතකොට ඒ දේවල් ටික කල්ලිකුත් වෙලත් ඉවරයි. අපේ රටේට ආහාර අර්බුදයක් පැමිණිලත් ඉවරයි. ඒ නිසා බාණ්ඩ ටික කල්ලිකුත් වෙන්න කලින් අලලුණු ටික නරක් වෙන්න කලින් අපි ක්‍රමවේදයක් හොයාගන්න එපයි. බලධාරීන් ඉක්මන් ක්‍රමවේදයක් දුන්නේ නැද්ද මේකට? දැන් අපි පසුගිය දින කීපය තුළම දිගින් දිගටම සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට ඊයේ දිනේදී කොළඹ අවට පෑලියගොඩ ප්‍රදේශයේත් වත්තල ප්‍රදේශයේත් ඉන්ධන පිරවමල් දෙකක් වෙන් කළා අපිට ඩීසල් ලබා දෙන්න වැඩපිළිවෙලක් සකසලා තිබුණා. නමුත් මම මේ ස්ථාන දෙකම පරීක්ෂාවට ලක් කරා අපේ ඉන්න පිරිසත් එක්ක. නමුත් අපිට එතනදී අපිට හැංගිච්ච දෙයක් තමයි අනිත් එක මම ඒක CPC එකේ කළමනාකාරීත්වයටත් පැහැදිලි කරා. මේක නිසි කළමනාකාරීත්වයකින් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පුද්ගලික අංශයේ ඉන්ධන පිරවමලකට ඒ වගකීම බාර දුන්නොත් එයාත් ව්‍යාපාරිකයෙක්. මොකද එක ඉන්ධන පිරවමලක් තිබුණා ඔහුගේත් වාහන තියෙනවා. එයාගේ සහෝදරයන්ගේත් වාහන තියෙනවා. ඒතර එයාගේ වාහන වලට ඉන්ධන ටික අරගෙන අපේ වට ඉන්ධන ලබා දීලා හරියන්නේ නැහැ. ඒ වගේ ක්‍රමවේදයක් අපි කියන්නේ මේක පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවනේ. මොකක් හරි ස්ථානයක් ගත්තොත් අපි ඉල්ලීමක් කරා නාවික හමුදාවට අයත් ඉන්ධන පිරවමලක් තියෙනවා වැලිසර. අපි ගාව අපිට ඉන්ධන පිරවමල් දෙකක් අවශ්‍ය නැහැ මේ නාවික හමුදාවට අයත් ඉන්ධන පිරවමල ලබා දෙන්න කියලා. මොකද ඒක ආරක්ෂා සහිතයි විනයානුකූලව හරියාකාරව ඒකේ ඒ ඉන්ධන ලබා ගැනීමේ කටයුතු සිද්ධ වෙන නිසා. නමුත් මේක බලධාරීන්ට පැහැදිලි
පැහැදිලි කරාට අපි දන්නේ නැහැ මේක මොකද්ද කොතනද මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මොකද අපිට පුළුවන් පැහැදිලි කරන්න කනිජ තෙල් සංස්ථාවේ ඉහළ පුටුවල ඉන්න නිලධාරීන්ට අපි ඒක පැහැදිලි කරා මෙන්න මේ වගේ ස්ථානයක් අපිට ලබා දුන්නොත් මෙතන ඉතාමත්ම ලෙහෙසි කියලා. මොකද අපි වරායත් එක්ක කතා කරාම වරාය පැහැදිලි කරේ වරාය පරිශ්‍රයෙන් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒකේ දිගු පෝලිම් ඇති වෙන්න පුළුවන්, වරාය ඇතුලේ තදබදයක් ඇති වෙන්න පුළුවන්. එයාලට වරායට ලැබෙන ඉන්ධන ප්‍රමාණයත් මදි. මොකද වරායේ තියෙන සියලුම යන්ත්‍ර සූත්‍ර ඔක්කොම තියෙන්නේ ඉන්ධන වලින් ක්‍රියා කරන ඒවා. ඔබ කරවල ඉඳලා හැම දෙයක්ම. ඉතින් ඒ නිසා තමයි එයාලා කිව්වා මේක බාහිරින් ලබා ගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් අපි කනිජ තෙල් සංස්ථාවට දැනුවත් කරේ මේක අනිවාර්යයෙන්ම මේකට ඉන්ධන ලබා පුද්ගලික අංශයේ තැනකට මේක දුන්නොත් අපිට ඕන අපිට අවශ්‍ය විදියක් අවශ්‍ය නැහැ. අපි කියන්නේ ක්‍රමවත් විදියක්. කාටවත් ගැටලුවක් නොවන ක්‍රමයකට මේ ලබා දෙන්න ක්‍රමවේදයක් සකසන්න කියලා. ඔබතුමා නියෝජනය කරන්නේ වරාය භාර එක් විෂය භාර අමාත්‍යවරයෙක් ඉන්නවා. අපේ රටේ ප්‍රශ්නය තියෙන ඉන්ධන වලට ඉන්ධන භාර වෙනම විෂය භාර අමාත්‍යවරයෙක් ඉන්නවා. ඔබතුමා කාටද ඇඟිල්ල දික් කරන්නේ? දෙදෙනාටම ඇඟිල්ල දික් කරනවා. මොකද අපි වරායේ අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරාම වරායේ අමාත්‍යවරයා කිව්වේ මේක මට අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක කනිජ තෙල් ඇමතිතුමාගෙන් විසඳෙන්න ඕන ප්‍රශ්නයක්. වරාය අමාත්‍යවරයා එක්ක ගිහලා ඍජුව සාකච්ඡා කරා. ඍජුව සාකච්ඡා කරා. වරාය සභාපතිවරයාත් හිටියා. වරාය අමාත්‍යවරයා ඒ වෙලේ අපි ඉන්න ස්ථානයේ ඉඳලම කනිජ තෙල් සංස්ථාවේ ලේකම්තුමාට දුරකථනයෙන් කතා කරා. කතා කරලා කිව්වා මේ සම්බන්ධව මේක වහාම විසඳන්න. මේක අවශ්‍යයි. මේක මේ බහලුම් ප්‍රවාහන රථ කියන්නේ වරායේ ක්‍රියාකාරීත්වය බහලුම් මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් බහලුම් ප්‍රවාහන රථ ධාවනයේ යෙදිය යුතුමයි. ඉතින් ඒ බව අපි ඇමතුමාට පැහැදිලි කරාම ඇමතුමා අපි ඉන්න තැන දුරකථනයෙන් කතා කරා. නමුත් ඒ ලබා දෙන්නම් කියලා කිව්වට අපි ගිහිල්ලා ඒක ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරන්න යන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ගියාට මේ මිනිස්සු අපිව ගණන් ගන්න නැහැ. අපි පුද්ගලික අංශනේ. නමුත් මේක වරාය පැත්තෙන් අපි වරාය ඇමතුමාට පැහැදිලි කරා මේක ලේකම්තුමත් එක්ක මැදිහත් වෙලා මේක වහාම කනිජ තෙල් සංස්ථාවේ ලේකම්තුමා හරි නැත්නම් ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුමක් දෙන්න කියලා. නමුත් එතුමා විසඳුමක් දෙන්න උත්සාහ කරා කතා කරාට නමුත් කතා කරපු ප්‍රතිඵලයක් ලෙස වෙන්නේ නැති. මම හිතන්නේ ඊයේ අපිට මේ ඉන්ධන පිරුමල් දෙකක් වෙන් කරලා ඉන්ධන ලබා දෙන්න කටයුතු කළේ. අපි ඊට කලිනුත් CPC එකත් එක්ක කතා කරා. නමුත් අපි එය පැහැදිලි කරේ. නමුත් මේක ක්‍රමවේදයක් යටතේ දෙන්න. දැන් ඊයේ ඉන්ධන බවුසර් 3ක් අපි වෙනුවෙන් වෙන් කරා. නමුත් අපේ වාහන 50කටවත් මේ ඉන්ධන ටික ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. හේතුව නිසි කළමනාකාරීත්වයක් නොමැතිවීම. මොකද එතන ඉන්ධන පිරෝමල් දෙකේම ටෝකන් දීපු පිරිසක් ඉන්නවා. ඒ ඉන්ධන පිරෝමලේම ඩිපොසිට් තියලා ඉන්ධන ගන්න කොටසක් ඉන්නවා. එතකොට සමහර එක ඉන්ධන පිරෝමලක ඔහුට අයත් වාහන තිබෙනවා. එතකොට මේ ඒ වාහන වලට ලබා ගන්න නෙමෙයි මේ ඉන්ධන දුන්නේ. මොකද නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ තමයි එක ඉන්ධන පිරෝමලක් තිබුණේ. අනිත් එක තිබුණේ යුද හමුදාවේ ආරක්ෂාව යටතේ. නමුත් ඒ නිලධාරීන්ව දැනුවත් කළා නැහැ. මෙතන මේ ආපු බවුසර් දෙකේ ඉන්ධන කාටද ලබා දිය යුත්තේ? පුංචි බාධා කිරීමක් කරන්න මට අවසර ලබා දෙන්න. මේ ආපු බවුසර් දෙකද තුනද? තුනක්. මේ බවුසර් තුනාවේ ඔබතුමාලාට ඉන්ධන ලබා දෙන්න. අනිවාර්යයෙන්. ඒතර ඔබතුමාලාට ඉන්ධන ලැබුණේ නැහැ. අපේ වාහන 50කටවත් ඉන්ධන ලැබුණේ නැහැ. ටෝකන් තිබෙත් නැද්ද ඔබතුමාලාට? අපිට ටෝකන් දීලා නැහැ. ටෝකන් දීලා තිබුණේ කලින් ඉන්ධන පිරෝමලේ තිබුණු වාහන වලට ටෝකන් දීලා තිබුණේ. එතකොට අපිට ඊයේ උදේ තමයි දැනුවත් කළේ මෙන්න මේ ඉන්ධන පිරෝමල් දෙකට ඉන්ධන ලබා දෙනවා. ඔයාලගේ වාහන මෙතෙන්ට යොදවන්න කියලා. ඊට පස්සේ මම පැහැදිලි කරා කනිජ තෙල් සංස්ථාවේ මට කතා කරපු නිලධාරියාත් එක්ක මම දුරකථනයෙන් එතුමගෙන් විමසුවා කොහොමද මෙතන ක්‍රියාකාරීත්වය වෙන්නේ. මෙතන මම එතන විමසලා බැලුවා මේ ඉන්ධන පිරෝමල් දෙකේම දිගු පෝලිම් දෙකක් තියෙනවා. කලින් ඉඳලා ටෝකන් ගත්තා. එයාලා ගිහිල්ලා නැහැ. එතකොට සාමාන්‍ය මිනිස්සු ඉන්න තැනක ගිහිල්ලා අපේ බහලුම් ප්‍රවාහන රථ අත්‍යවශ්‍ය සේවා රථයක් කියලා කිව් පලියට අපිට ඉන්ධන දෙන්නේ නැහැ. එතන ගියොත් එහෙම අපි මේ මිනිස්සුත් එක්ක රණ්ඩු ඇති කරගෙන වාහන ගිනි තියාගෙන ප්‍රශ්න ඇති කරගන්න වෙනවා. ඉතින් ඒ අයත් එක්ක ගිහිල්ලා කතා කරාට පස්සේ ඒ අදාළ ඉන්ධන පිරෝමලේ නිලධාරී දැනුවත් කරේ මේක අපි මේ පොලිමේ ඉන්න අයට දීලා තමයි මහත්යෝ මේක දෙන්න වෙන්නේ කියලා. ආරක්ෂක අංශ වලට දැනුවත් කරාමත් කිව්වේ මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න බෑ. ඒ හින්දා ඒ අයටත් දීලා තමයි මේක දෙන්න වෙන්නේ කියලා. ඉතින් මම ඒ ඉන්ධන පිරෝමල මම ඒක වීඩියෝ ගත කරා එකක්. අරගෙන මම හිටපු නාවික හමුදාවේ නිලධාරියාටත් මම දැනුවත් කරා. ඉතින් මේක නම් මේ தත්ත්වේ ඔබතුමාලාට මුත් කියලා වැඩකුත් නැහැ. මේක ඉහළ නිලධාරි මේක නිසි කළමනාකාරීත්වයක් ඇතුව තමයි මෙතෙන්ට එවන්න ඕන. මේක ඉස්සෙල්ලා ආරක්ෂක අංශ දැනුවත් කරලා ඉන්න ඕන. මෙතෙන්ට මෙන්න මේ වාහන වලට තමයි මේ ඉන්ධන ලබා දිය යුත්තේ කියලා. නමුත් එහෙම ක්‍රමවේදයක් නැහැ. ඉතින් අපි පුද්ගලික අංශයයි විදියට අපිට මේක කතා කරන්න විදියක් නැහැ. මම වරායේ කළමනාකාර අධ්‍යක්ෂතුමාට මේ ගැනම විමසීමක් කරා. එතුමා කතා කරෙත් අපිට මේකට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. මේක CPC එකත් එක්ක තමයි අපි විසඳ ගන්න ඕනේ කියලා. ඔය වගේ තත්ත්වයක් තමයි අපේ ආනයන අපනයන ප්‍රවාහන ශ්‍රේෂ්ඨයට ඇති වෙලා තියෙන්නේ.
වරාය විශේෂ භාර අමාත්‍යවරයා කියනවා මේක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි ඉන්ධන විශේෂ භාර අමාත්‍යවරයෙක් විසඳ ගන්නට කියලා. ඉන්ධන විශේෂ භාර අමාත්‍යවරයා කියනවා මේක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි වරාය විශේෂ භාර අමාත්‍යවරයා එක්ක විසඳ ගන්නට කියලා. කොහොම වුණත් රටේ ගමේ ජනතාව වෙළඳපොළට යද්දී භාණ්ඩ හිඟතාවකින් පෙළෙනවා. හැබැයි ඇත්තටම ඒ හිඟ භාණ්ඩ ස්ටොක් වෙලා ලංකාවේ වරාය තියෙනවා. කතා කරමු විරාමයෙන් අනතුරුව. අපනවත ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරුව අපේ විරාමයට යන කාල සීමාව ඇතුළත ලංකාවේ ආනයනයට තිබෙන ගැටලු මොනවද? ආනයනය කරන භාණ්ඩ වරාය තුල ස්ටොක් වෙලා තියෙනවද? මේවා ප්‍රවාහනයට තියෙන ගැටලු මොනවද කියන කාරණය පිළිබඳව අපි කතා කරා. දැන් විරාමයෙන් අනතුරුව මම සූදානම් ඔබතුමාත් එක්ක අපනයනය පිළිබඳව කතා කරන්නට. වර්තමාන අපේ රටේ නිලධාරීන් සහ බලධාරීන් රටේ ජනතාව අපනයනය කරන්නට උනන්දු කරනවා. අපි තවදුරටත් විදේශී රටවලින් දේවල් ආනයනය කරනවට වඩා අපිට පුළුවන් නම් අපනයනය දියුණු කරගන්න අපේ ආර්ථිකයට මේක විශාල අස්වැසිල්ලක් වේවි කියලා රටේ බලධාරීන් සඳහන් කරනවා. හැබැයි ඇත්තටම ගත්තොත් අපනයනය සම්බන්ධයෙන්ුත් ප්‍රශ්නාවලියක් තියෙනවද නේද ආනයනයට සාපේක්ෂවම? අනිවාර්යයෙන්ම. මොකද මේ වෙනකොට අපනයනය කියන එක තමයි රටට අත්‍යවශ්‍යම වෙලා තියෙන්නේ. මොකද ඩොලර් අර්බුදයත් එක්ක රටට ඩොලර් ලැබෙන එකම ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ මේ වෙනකොට සංචාරක කර්මාන්තය තරමක් දුරට ඇන හිටලා තියෙනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකම මේ අපනයන ශේෂ්ත්‍රය තමයි විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මේ ආසන්න මාස 5 වාර්තාගත ආදායමක් උපයලා තියෙනවා. ඩොලර් ලංකාවට ලැබෙන ආදායම. ඉතින් ඒ නිසා මේ වෙනකොට අපිත් හැම මේ ඉන්න බලධාරීනුත් දැනුවත් කරේ මේ තියෙන ගැටලුත් එක්ක විශේෂයෙන්ම අපනයන ශ්‍රේෂ්ත්‍රයට අපි අපනයන ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රධානම ප්‍රවාහනකරුවා අපි. ඒ අපනයන ශ්‍රේෂ්ත්‍රයට ඉන්නවා තව අපනයනය මේක නිෂ්පාදනය කරන කොටසක්. කුඩා කර්මාන්ත ශාලාවල ඉඳලා විශාල කර්මාන්ත ශාලාවලට වෙනකන් එහි ශ්‍රමිකයෝ ඔවුන්ට ගමනාගමනයට එන්න පහසුකම් නැහැ. ඔවුන්ගේ ඒ අදාළ ෆැක්ටරිස් වල නිෂ්පාදනය කරගන්න මේ දවස්වල පවර් කට් එකක් යනවා. එතකොට ඒට අවශ්‍ය ඩීසල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ජෙනරේටර්ස් වලට. මොකද ශ්‍රමිකයෝ විශාල පිරිසක් වැඩ කරනවා. ඉතින් ඒ වගේ ඒ එච්චර අපහසුතාවය මත ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ ටික මේ වෙනකොට විශාල ප්‍රමාණයක කර්මාන්ත ශාලාවල ගබඩාවල ගොඩ ගහලා තියෙනවා. මොකද ගබඩාවලත් සීමිත ප්‍රමාණයක් නේ තියෙන. ඕනම ෆැක්ටරි එක තියෙන්නේ සීමිත පහසුකමක් තමයි ගබඩා කරන්න දෙන්නේ. මොකද ඔවුන්ගේ ටාගට් එකක් තියෙන ගබඩාවේ බඩු තියාගෙන ඉන්න නෙමෙයි ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ මේ දින කීපය ඇතුළත එයාලා දන්නවා මේක ප්‍රවාහනය කරලා අපනයනය කරන්න පුළුවන් කියලා. එතකොට මේ සමහර වෙලාව සමහර භාණ්ඩ තියෙනවා ඒ තියෙන ගබඩාවල එච්චර කාලයක් එක්රැස් කරගෙන තියාගෙන ඉන්න බැරි තත්ත්වයකට. එතකොට මේක අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් ඒ ඇසුරුම් කරන ඒවා ඇසුරුම් කළා බහලුමක් ගියාට පස්සේ අපි දැන් එක්ස්පෝර්ට් එකකට බහලුමක් අරන් ගියාම ඒකට ඒ අදාළ ඇසුරුම් ටික කරලා ඉතා ඉක්මනින් කෙටි කාලයක් තියෙන. මොකද අපි බහලුමක් ඒ අදාළ ඩොකියුමන්ට් එක අපිට හම්බෙලා අපි අපනයනය කරන බහලුමක් අරගෙන යන්නේ අදාළ ටර්මිනල් එකට ගිහලා ඒකෙන් ඒ බහලුම අරගෙන ඒ කර්මාන්ත ශාලාවට ගියාට පස්සේ ඉතා ඉක්මනින් ඒ ඇසුරුම් කළා නැවත ඒ කොළඹ වරායේ ඒ අදාළ අංගණයට බාර දෙන්න ඕනේ නියමිත දිනට වෙලාවට කලින්. මොකද මම පුංචි බාධා කිරීමක් කරන්න මේත් එක්ක මම මේ විෂය පතේ පිළිබඳව මුකුත්ම දන්නේ නැති කෙනෙක් විදිහට මේ ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහුවොත් මම යම්කිසි දෙයක් අපනයනය කරනවා නම් මේක කොහොමද සිද්ධ වෙන ක්‍රියාවලිය කොහොමද ඒකට ඔබතුමාලා දායක වෙන්නේ? පොඩි කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. දැනට කියන්නේ ඔබතුමා ඔය කියන්නේ ආධුනිකයෙක්ම විදිහට ওই ප්‍රශ්නේ අහුවොත් මට දෙන්න පුළුවන් උත්තරේ දෙන්න වෙන්නේ ප්‍රවාහනය පැත්තෙන් පමණයි. මොකද අනිත් පැත්තෙන් මේකේ තියෙන ලොකු කාර්යභාරයක්. ඒක එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ආනයන අපනයන අංශයක්. ඒකේ බලයලත් නිලධාරීන්ගේ අනුමැතියක් ගන්න ඕනේ. ඔබ අපනයනය කරන්න හදන මොකක්ද ඒ ප්‍රොඩක්ට් එක? ඒක භාණ්ඩේ මොකක්ද ඒ අණුව තමයි ඒක තියෙන්නේ. ප්‍රවාහන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? මේකෙදී ප්‍රවාහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔබතුමා ඒක නිෂ්පාදනය කරන්න පටන් අරගෙන ඒක ඔබතුමා ඒ කොහේ හරි රටේ ලෝකේ කොහේ හරි රටකට ඔබතුමා ඒක අපනයනය කරනවා නම් ඒක ඇණවුමක් හම්බෙලා තියෙනවා නම් ඒ ඇණවුමත් එක්ක ඔබතුමා වෙන් කර ගන්නවා ඒ අදාළ ෂිපින් ලයින් එකට. නැව් ඒජන්තවරුන්ට ඒක කතා එකේ ඉන්නවා එක එක සප්ලයි කරන එක එක ක්ලියරින් ඔෆිස් ඉන්නවා. ඒ හරහා ඔබ ඒක සම්බන්ධීකරණය කරගත්තට පස්සේ ඔබට හම්බෙනවා ඒකට ඒ අදාළ රටට ඒ අදාළ යන නැවට අදාළ ඩොකියුමන්ට් එකක් හම්බෙනවා. මෙන්න මේ නැවට මෙන්න මේ වෙලාවට මේ කන්ටේනර් එක මේ ආවල් තැනින් ගන්න ඕන. මේක අරගෙන මෙතන ඔබේ ඒ අදාළ භාණ්ඩ ඒකට ඇසුරුම් කරාට පස්සේ ආවල් දින ආවල් වෙලාවට කලින් මෙතෙන්ට බාර දෙන්න ඕන කියලා
වගේ කරගෙන යන ඒකේ ක්‍රමවේදය සැකසුවට පස්සේ. ඉතින් එතනදී අපිට තියෙන්නේ මේ ඩොකියුමන්ට් එක හම්බෙන්නේ අපිට. එතකොට ඒ අදාළ ඔබ ඒ බහණ්ඩ නිෂ්පාදන කරුවා නම් ඒක ඔබගෙන් අපිට හම්බ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට එහෙම නැත්නම් ඔබ ඒක නිෂ්කාශනය කරන කාර්යාලයක් ඔෆිස් තියෙනවා ක්ලියරින් ඔෆිස් කියලා. ඒ ක්ලියරින් ඔෆිස් එකක් කරහත් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒක ලැබුණාම තමයි අපි ඒක තීරණය කරන්නේ. එයාලා දෙනවා අපිට කාලෙ මෙන්න මේ විදිහට මේ කන්ඩිෂන් එකේ තියෙන කන්ටේනර් එකක් මේකට ඕනේ. මොකද ෆුඩ් අයිටම් නම් ඒක එක කන්ඩිෂන් එකක් වෙනවා. ඒකට ස්ටීල් හරි මොනාරි එකක් එනවා නම් ඒක වෙනම එකක් වෙනවා. ඒක එහෙම නැතුව නිකන් කොහුබත් වගේ දෙයක් යනවා නම් ඒක වෙනම ක්‍රමවේදයකට ඒක තියෙනවා එක ක්‍රමවේදයන් ඒකට සරිලන විදිහට අපි ඒ අදාළ ස්ථානයට බහලුම රැගෙන යනවා. මේ වෙලාවේ ආනයනය සහ අපනයනය පොඩ්ඩක් සංසන්දනාත්මකව කතා කරොත් මේ අර්බුද පවතින කාල සීමාවක් ඇතුලේ වැඩිපුරම සිද්ධ වෙන්නේ ප්‍රවාහන ඇතුලේ ආනයනයේද අපනයනයේද? මේ වෙලාවේ සිද්ධ වෙන්නේ අපනයනය. අපනයනය වැඩි. මොනවද මේ වෙලාවේ වැඩිපුරම අපනයනය කිරීම සිද්ධ කරන්නේ? මේ වෙනකොට මෙහෙමයි BOI කලාපවල තියෙන කර්මාන්ත ශාලාවල නිෂ්පාදන සියලුම දේ අපනයනය වෙනවා. ඒකම විශේෂයෙන්ම ඇඟලුම් ඒකම තේකොළ ලංකා සිලෝන් ටී එක ඒකම පොල් ආශ්‍රිත නිෂ්පාදන ඒක කොහොබත් ඇතුළු සියලුම දේ අයිති වෙන පොල් තෙල් තැමිලි වතුර ඒ හැම දෙයක්ම කියන්නේ කෑම ಜಾති ගත්තොත් අපේ රටේ නිෂ්පාදනය වෙන විශාල ප්‍රමාණයක් බහඬ අපනයනය වෙනවා. මොකද මේ කියන අර්බුද හමුවේ ওই කියන භාණ්ඩ ටිකත් අපනයනය කරගන්න බැරුව තැනක ගබඩා වෙලා තියෙනවද මේ වෙලාවේ? අනිවාර්යයෙන්ම මේ වෙනකොට ඔය කුඩා පරිමාණයේ කර්මාන්ත ශාලාවල ඉඳලා විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවලට වෙනකම් ඒකේ BOI කලාපත් ඇතුළත් විශේෂයෙන්ම BOI කලාපවල තියෙන විශාල කර්මාන්ත ශාලා මේ හැම එකකම මේ වෙනකොට එක්ස්පෝර්ට් එකට ප්‍රධානත්වයක් දීලා තියෙනවා. මොකද අපනයනයට මේ වෙලාවේ ඩොලර් රේට් එක හොඳ තත්ත්වයක තියෙන නිසා ඩොලර් වලින් තමයි මේකට මුදල් හම්බ වෙන්නේ අපනයනයට. එතකොට ඒ ආදායම අපේ රටට එන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපනයනකරුවන් විශාල කැපකිරීමකුත් කරනවා. ඒකම වුන් විශාල උනන්දුවකුත් දක්වනවා මේ වෙලාවේ පුළුවන් තරම් ප්‍රමාණයක් අපනයනය කරන්න. මොකද රජයේ මගිනුත් සාහන දීලා එක ක්‍රමවේදයන් හදලා තියෙනවා මේ අපනයනකරුවන්ට ඉතා ඉක්මනින් මේක කරන්න කියලා. නමුත් මේ මොවුන් කොච්චර මහන්සිලා නිෂ්පාදනය කරගත්තත් ඒ නිෂ්පාදනය කරගන්න භාණ්ඩ ටික ඉතා කෙටි කාලයක් තුල ඒ ඔවුන් වෙන් කරගන්නා වූ නැවට ඉක්මනින් ප්‍රවාහන කටයුත්ත සලසන්න හැකියාවක් ලැබුණේ නැත්නම් ඔවුන්ට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ දැන් ඔබතුමා මගෙන් විමසීමක් කරා කොහොමද මේක වෙන්නේ කියලා. ඔය අපිට නැවකට ඒ ආනයනකරුවා ඒ නැවට ඇනෝමක් අරගෙන ඒකට මෙන්න මේ බහලුම් ටික මේ අහවල් දිනට ඉස්සර ලබා දෙන්න කියලා ඩොකියුමන්ට් එක අපිට දුන්නාම ඔහු ඒ නැව් ඒජන්තවරයාට ඒ මුදල් ගෙවලා අවසන්. මොකද ඒ නැව සාමාන්‍යයෙන් අපි අර බස් එකක ටිකට් බුක් කරා වගේ තමයි. නැවේ ඒ ආසනේ ඒ ප්‍රදේශේ වෙන් කරලා තියෙන ඒ කන්ටේනර් ටිකට. එතකොට ඒ වෙලාවට ඒ නැවට ඒ කන්ටේනර් ටික දෙන්න බැරි වුණොත් ඒකට ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ ප්‍රමාද ගාස්තුව ගෙවන්න වෙන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් නෙමෙයි ඩොලර්ස් වලින්. එතකොට අපේ රටේ සල්ලි නැවතත් පිටට යනවා මේ ජොබ් එක හරියට වෙන්නේත් නැතුව. ඉතින් ඔන්න ඕක තමයි මේකේ තියෙන විශාල පාඩුවක් සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අපි දිගින් දිගටම පැහැදිලි කරන්නේ. ඒකම මේ தත්ත්වේ තවත් දුරටත් යනකොට මේ අපේ ඒ අදාළ භාණ්ඩ ඒ නිසි වෙලාවට ඒ රටට දෙන්න බැරි වුණොත් සමහර රටවල් වලින් ඒක වෙනත් රටකින් ගන්න බලාගෙන ඉන්නවා. සමහර රටවල් මේ ඇනෝම ගන්න බලාගෙන ඉන්නවා ලංකාවෙන් අයින් වෙනකම්. ඒකම ප්‍රමාද ගාස්තු ගෙවීම නම් පහුගිය කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකාවට බොහොම පුරුදු කාරණයක් බවට පරිවර්තන වෙනවා. අපි විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවුවා. ප්‍රශ්නේ ඔබතුමාට සහතික වෙන්න පුළුවන්ද මේ ගෙවුණු කාල සීමාව ඇතුලේ ලංකාවට ඒ විදිහට ඩොලර් වලින් විශාල පාඩුවක් වුණායි කියලා? ඒ කියන්නේ අපිට අදාළ වෙලාවට යම්කිසි රටකට මේක ලබා දෙන්නට බැරුව ගිය නිසා ඒ රට අපිත් එක්ක තිබ්බ විශ්වාසය අහිමි කරගත්තා. ඒ නිසා අපිට ඩොලර් ප්‍රමාණයක් අහිමි වුණා. ඒ වගේම අදාළ වෙලාවක් තුල අපිට යම්කිසි භාණ්ඩයක් ප්‍රවාහනය කරගන්න බැරුව ගියා. ඒ නිසා අපේ රටේ ඉන්න අපනයනය කරන පුද්ගලයෙක්ට ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නට සිද්ධ වුණා. ඒ නිසා ඩොලර් වලින් හානියක් සිද්ධ වුණා කියලා පහුගිය කාලය සංසන්දනය කරලා බලද්දී පහුගිය කාලයේදී බලද්දී ඔබතුමා ඔය කිව්ව කාරණා ප්‍රායෝගිකව වීමෙන් අපිට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් අහිමි වුණාද? අපනයනයේදී සහ ආනයනයේදී සැලකිය යුතු ප්‍රමාණයක් ඩොලර් අපිට ගෙවන්න සිද්ධ වුණා. ඒකම ඒකේ තියෙන විශාලම කාරණාව තමයි මේ අපනයනය කරන භාණ්ඩ නිෂ්පාදනය කරන කම්හල් කීපයක් මේ වෙනකොට වැසී යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ නිසි ඇනවුම ඒ නිසි වෙලාවට ඒ අදාළ රටට ලබා දෙන්න බැරි වුණොත් ඒ අදාළ රටෙන් මෙයාව රිජෙක්ට් කරනවා ඒ කම්පැනි එක. එතකොට ඒ කෝටා එක යනවා වෙන රටකට. එතකොට ආයි මෙයා වෙන
බය කෙනෙක්. ඒ කියන්නේ වෙන ඒ රටේ ඉන්න වෙන ආනයනික භාණ්ඩ ගන්න හිමිකරුවෙක් මෙයා ආයි හොයන්න ඕනේ. එතකොට මෙයාට මේ බිස්නස් එක නැතු වෙනවා. සමහර අය පර්මනන්ට් බිස්නස් එකක් විදිහට තියාගෙන යනවා. ඒ කියන්නේ මේක හැමදාම වෙන දෙයක්. අනිවාර්යයෙන්ම සතියට මම කන්ටේනර්ස් 10ක් යවන්න ඕනේ. නැත්නම් දවසකට කන්ටේනර්ස් 3ක් යවන්න ඕනේ. මොකද සමහරට ඒක අපෙන් යවන ෆුඩ් අයිටම් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක මේ ඇඟලුම් වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් ඒ රටේ හිගයක් ඇති වෙන්නේ ඒ මිනිස්සු බලා ගන්න නැති වෙනකොට ඒ මිනිස්සුන්ට මෙහි ඩීසල් අර්බුදයක් තියෙනවා වෙන ගැටලුවක් තියෙනවා කියන එක ඒ අයට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඒ අයට ප්‍රශ්න තියෙන්නේ ඒ අයට නිසි වෙලාවට ඒ අදාළ භාණ්ඩ ටික ලැබෙන්න ඕන කියන එක. අන්න ඒක නිසි වෙලාවට නොලැබුණොත් එහෙම අපේ කර්මාන්ත ශාලා කීපයක් වැසි යන තත්යකට උදා වෙලා තියෙනවා. මොකද ඒ තත්ත්වේ තමයි අපි පැහැදිලි කරන්නේ වැසි ගියාට පස්සේ මේකට ක්‍රමවේදයක් හදලා වැඩකුත් නැහැ. ඒ නිසා මේක විසඳ ගන්න ඉන්ධන අර්බුදයේ විසඳ ගන්න ඔබතුමාගේ යෝජනා පිළිබඳව කතා කරන්නට ඕනේ. නමුත් ඊට පෙර ආතුව මට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? ඉන්ධන අර්බුදය හැරුණකොට අපි හිතමු හිට උදෑසන විද්‍යාව අපේ රටේ ඉන්ධන අර්බුදය විසඳලා ඔබතුමාලාට අවශ්‍ය කරන ඉන්ධන ඕනාවටත් වඩා ලැබෙනවා කියලා. ඉන්ධන අර්බුදය හැරුණකොට මේකන කාරණේ කාර්යක්ෂම කරගෙන යන වෙනත් බලපෑම් ඔබතුමාලාට තියෙනවද? අර්බුද තියෙනවද? ඇත්තටම මෙහෙමයි. දැන් ඔය අපනයන ශ්‍රේෂ්ඨයත් එක්ක ගත්තොත් අපනයන ශ්‍රේෂ්ඨයේ සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා අපහසුතා. ඒකේ මම කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරන්නම්. ඔය අපනයනය කරන්න යන බහලුමක් අපි බහලුම ගන්න ඕන බාහිර අංගනයකින්. ඒක තියෙන්නේ ශිපින් ලයින් වලට අයත් පුද්ගලික අංශේ බහලුම් අංගන තිබෙන්නේ. එතකොට මේ අංගන වලට තියෙන්න ඕනේ නිසි ක්‍රමවේදයක්. දැන් අපේ ට්‍රක් එකක් ගත්තොත් ඒ ට්‍රක් එකක කන්ඩිෂන් එකක් බලනවා. වරාය අධිකාරියෙන් පරීක්ෂාවකට ලක් කරනවා. ඒ නිසි ප්‍රමිතිය තියෙනවද කියලා. ඒ වගේම මේ නැව් ඒජන්තවරුන්ගෙන් තමයි මේ ඔය MT කන්ටේනර් යාඩ් මොකද පහුගිය කාලෙදී ඇමතිවරයෙකුත් හිටියා බහලුම් අංගනවලට කියලා වෙනම. ඉතින් ඒ වගේ ඒ අංගන පරීක්ෂාවට ලක් කරලා යුතුයි. ඒ අංගනවල විශාල ප්‍රමාණයේ අඩුපාඩු ටිකක් තියෙනවා. සමහර තැන් තියෙන වගුරු බිම් වල. ඒ කියන්නේ කොහෙන් හරි හිස් ඉඩම් කෑල්ලක් හොයාගෙන පරණ ෆෝක් ලිෆ්ට් එකක් හොයාගෙන ගිහිල්ලා මේ පටන් ගන්නවා. නමුත් ඒකේ කන්ඩිෂන්ස් වගේක් දාලා තියෙනවා ෂිපින් ලයින් වල මේ ක්‍රමවේදයන් තියෙනවා. මොකද දැන් නවීන තාක්ෂණයත් එක්ක අපි ගනුදෙනු කරන්නේ. මොකද අපි මේ බහලුම් අපනයනය කරන්නේ යුරෝප් කන්ට්‍රි වලට වෙන්න පුළුවන්. නැත්නම් මැද පෙරදිග රටවල් වලට වෙන්න පුළුවන්. මේම ගියාම මේකේ බලන්නේ නම යන්නේ ශ්‍රී ලංකා කියලා. එතකොට අපේ රටෙන් යන එකකට මොන හරි ගැටලුවක් වුණොත් ඒක අපේ රටට හොඳ නැහැ. ඒ කියන්නේ අපේ රටේ නමට හොඳ නැහැ. ඉතින් ඒ தත්ත්වය අපි තියෙන්න ඕනේ අපේ රටේ මෙන්න මේ විදිහට තමයි වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි ඕක කලින් අපි වරාය බලධාරීන් එක්ක එකතු වෙලා කලින් හිටපු වරාය ඇමතිතුමත් එක්ක සිවිල් නැව් අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට තමයි මේ අංගන අයිති. අපි එතුමාට ලිඛිතව පැහැදිලි කරා මෙන්න මේ ගැටලු කීපයක් තියෙනවා මෙහෙම තියෙනවා මේවා වෙනවා. මොකද එතුමා දන්නේ නැති අංගන කීපයක් තිබුණා. ඒ කියන්නේ ලයිසන්ස් නැති අංගනත් කීපයක් තිබුණා. අපි එතුමාට ඒවත් පැහැදිලි කරලා කිව්වා මෙන්න මේ වගේ තියෙන මේ නිසි කළමනාකරණයක් නොමැතිවීම. මොකද ඒකේ දාලා තියෙනවා ඒ කියන්නේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා නම් දැන් වාහනයක අවශ්‍ය උපාංග ටික නැතුව වාහනයක් ධාවනය කරන්න බෑනේ. ඒ වගේ තමයි මේ අංගනයක් පවත්වාගෙන යන්නත් ඒට අවශ්‍ය මූලික උපාංග තියෙනවා. නිසි ෆෝක් ලිෆ්ට් එකක් තියෙන ඕන හරියාකාරව. ඒ බිම හරියට සකසලා තියෙන ඕන. මඩ වගුරක් වෙන්න බෑ. ඒ එන කන්ටේනර් එක හරි පිරිසිදුව ඒ ස්ථානගත කරලා තියෙන ඕන. රියදුරන්ට සහ රිය සහායකින්ට අවශ්‍ය පහසුකම් තියෙන්න ඕන. ඉතින් මේ අපි දිගින් දිගටම දැනුවත් කරා. නමුත් අද වෙනකන් ඒ තත්ත්වේ නැහැ. හොඳම තත්ත්වයේ තියෙන අංගනක් තියෙනවා. හොඳම තත්ත්වයේ තියෙන අංගනක් තියෙනවා. නමුත් බහුතරයක් තියෙන්නේ මේ නිසි ක්‍රමවේදයක් නැති තත්ත්වයක්. ඉතින් මේකට සම්පූර්ණයෙන්ම වගකීමක් දරන්න ඕනේ රජයේ පාර්ශවයෙන්. මොකද මේක පුද්ගලික අංශේ වුණාට බලධාරිය රජයේ පාර්ශවයේ. එතකොට ඒක හරියට නිසි කළමනාකාරීත්වයක් වෙන්න ඕනේ. නැත්තම් මේක ඉදිරියේදී මේ අපනයනට දැඩිව බලපාන්න පුළුවන් ප්‍රශ්නයක්. එකම දැන් අපි වර්තමාන අපේ රටේ ගැටලුවකට උත්තර හොයනවා නම් පිළිතුරු හොයනවා නම් අපි මේ පිළිතුරු හොයන්න ඕනේ යථාර්ථවාදීව. අපේ රටේ ඉන්ධන අර්බුදයක් තියෙනවා. අපේ රටේ බලධාරීන් යම්කිසි ප්‍රමාණයකට අර්බුදේ විසඳන්නට උත්සාහ දරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අත්‍යවශ්‍ය සේවා වලට ඉන්ධන ලබා දීමක් සිද්ධ කරනවා. මේ වගේ තියෙන අපහසුතා මේ කාරණාත් එක්ක දැන් ඔබතුමන්ලාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නත් ඕනේ මේ යථාර්ථවාදී කාරණා ටිකත් එක්කනේ. මේ ටිකත් එක්ක ගලපලා ඔබතුමන්ලාගේ මොන හරි යෝජනාවක් තියෙනවද මේ විදියට උනා නම් මේ ඉන්ධන ප්‍රශ්නේ ඉන්ධන අර්බුදේ විසඳගෙන මේ ප්‍රවාහන සේවා ටික ශක්තිමත් කරන්න පුළුවන්. අපේ රටෙන් ආනයනය කරන දේවල් පාරිභෝගිකයන්ට බෙදා හරින්න පුළුවන්. අපනයනය කරන දේවල් පිට රටවල් වලට යවන්නට පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම. මොකද මේ වෙනකොට දැන් එක ක්‍රමවේදයන් රජය මගින් කාලෙන් කාලයට හඳුන්වලා දෙනවා. දැන් පසුගියදා ආපු එක ක්‍රමවේදයක් තමයි ටෝකන් ක්‍රමය. නමුත් මේක ප්‍රැක්ටිකල් නෑනේ. ඒක ප්‍රායෝගික ක්‍රමයක් නෙමෙයි.
ඉතින් ඒ වගේ දැන් ඉන්ධන පිරවුම් වලට සමානටගෙන අත්‍යවශ්‍ය සේවා රජයෙන් එකපාරටම කියන මේවා අත්‍යවශ්‍ය සේවා. නමුත් අපිට පුද්ගලික අංශයේ ඉන්ධන පිරවුම් වලකින් අත්‍යවශ්‍ය සේවා කියලා අපිට ඉන්ධන ගල් ලබා ගැනීම මම හිතන්නේ සෞඛ්‍ය සේවාවටවත් ගන්න බැරි වුණා. එතනත් ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙලා ආරක්ෂක අංශත් එක්ක ගැටලු ඇති වෙලා තමයි මේ තත්ත්වය උදා වුනේ. ඉතින් මේකට හොඳ නිසි කළමනාකාරීත්වකින් ක්‍රමවේදයක් ඕනේ. මොකද්ද දැන් අපි උදාහරණයකට අපිව ගත්තොත් ආනයන අපනයන ශේෂ්ත්‍රය කියන්නේ කොවිඩ් ආපු වෙලාවෙත් මුළු රටටම ඇඳිරි නීතිය දාලා තියෙනකොටත් වැඩ කරපු එකම අංශෙ. මොකද මිනිසුන්ට කන්න බොන්න නැතුව ඉන්න බෑනේ ඇඳිරි නීතිය කොච්චර දැම්මත්. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඒකම රටේ අපනයන වෙන්න ඕනේ. මොකද ආර්ථිකය නැත්තම් කඩාගෙන වැටෙනවා. හැබැයි අපි මාසයක් රට වහලා තියෙනකොටත් අපි වැඩ කරා. මොකද ඒකට වැඩ කරන්න අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා. මොකද වරාය බලපත්‍රය කොවිඩ් එකේ ඇඳිරි නීතියේදී යන්න පුළුවන් ඇඳිරි නීති බලපත්‍රයක් විදියට වරාය පිවිසුම් බලපත්‍රය එච්චරට ශක්තිමත් කරලා දුන්නා. මොකද ඒ වගේ ක්‍රමවේදයක් කළමනාකාරීත්වයෙන් හදලා තිබුණා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් අපි කියන්නේ මෙතෙන්ට මේ ඩීසල් ලබා ගන්නත් එක්ක වරාය පරිශ්‍රයෙන් ඉන්ධන පිරවුම් වලක් අපිට වෙන් කරන්න ඕන. ඒකට ගැටලු මොන හරි තියෙන්න පුළුවන්. පවත්වාගෙන යන්න කවුද එතකොට? පවත්වාගෙන යන්න වරායේ දැන් මේ ළඟදී කෝප් වාර්තාවේ කියනවා 1000 ගාණක් ශ්‍රමිකයෝ ඉන්නවා කියලා වැඩිපුර වරාය සේවකයෝ. එතකොට ඕකෙන් සේවකයෝ කීප දෙනෙක් යොදවන්න බැරි කමක් නැහැ. එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් විසඳුමක් මේ වෙනකොට වරාය අධිකාරියේ තියෙන ටර්මිනල්ස් ගොඩාක් පුද්ගලිකේව. එතකොට ඉන්ධන පිරවුම් වලක් අපිට දෙන්න පුළුවන් පවත්වාගෙන යන්න. ඒකට අවශ්‍ය පහසුකම් අපිට සලසන්න පුළුවන්. අපිට ඒකට අවශ්‍ය පුද්ගලයෝ යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට මුදලක් වැය වෙනවා නම් ඒකත් කරන්න අපේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ අපේ අය ඉන්නවා. ඒකට යොදවන්න පුළුවන්. එහෙම එක්ක ඒ වගේ ක්‍රමවේදයක් එන්න ඕන. දැන් පුද්ගලික බස් වලට CTB වලින් තෙල් දෙනවා කියලා කියනවා. ඒක හොඳ ක්‍රමවේදයක්. හැම පැත්තෙම තියෙනවා CTB මේ CTB එකේ ළඟම ඩිපෝ. ඒක හැම එකෙම දැන් ස්කූල් බස් වලට ස්කූල් වාහන වලට දෙනවා. ඒක ක්‍රමවේදයක් වෙනවා. ඩීසල් නැතුව මේ මිනිස්සුන්ට ගන්න කිව්වට දැන් අපිටත් කිව්වට වරායෙන් ගිහලා ගන්න කියලා ඩීසල් නොදී ඉඳලා හරියන්නේ නැහැ. ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ ක්‍රමවේදේ මොකක් හරි එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒතර අපිටත් පුළුවන් උදව් කරන්න. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය දැන් අපි හිතමු ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියේදී ප්‍රවාහන අමාත්‍යවර අපි දැක්ක මැදිහත් වෙලා කටයුතු කරනවා. සෞඛ්‍ය සේවකයන්ට පවා අර්බුදකාරී තත්ත්වයක් තිබ්බා. උන් ගහමරාගෙන හරි කමක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයාත් මැච් එක ගහන්න ආවා. නමුත් මේ වෙලාව අපි දකින්නේ නැහැ ඔබතුමාලගේ අමාත්‍යවරයා මැච් එකට එනවා හැංගිලා අනින්නේ. ඕක තමයි ඉතින් ප්‍රශ්න වෙලා තියෙන අපේ රටේ දැන් එක දැන් කාලෙන් කාලට මම දැන් පසුගිය මාස කීපයකට වරාය අමාත්‍යවරු කීප දෙනෙක් මාරුණා. එතකොට අපි දිගින් දිගටම පැහැදිලි කරන්නේ අපි වරායට සේවා සපයන ආයතනයක් නම් වරායට නම් සේවාව සපයන්නේ. එතකොට ඒ වරාය අපේ මහගෙදර වගේනේ. මොකද අපේ ව්‍යාපාරෙත් එක්ක අපි මොන ප්‍රශ්න තිබුණත් අපි එතෙන්ට යනවනේ. මොකද අපේ සම්පූර්ණ ව්‍යාපාර කටයුත්ත සම්පූර්ණයෙන්ම වෙන්නේ වරායත් එක්ක. වරාය රේගුව මේ එකට බැඳිච්ච ආයතන. මේ ආයතන කීපේ වැඩ කරත් වැඩක් නැහැ අපි වැඩ කරන්නේ නැතුව. අපි වැඩ කරත් වැඩක් නැහැ අපේ රියදුර වැඩ කරන්නේ නැතුව. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මොකද මේක හරි දංගලක් වගේ. එක පුරුකක් හරි කැඩුනොත් මේක හරියට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේක දිගින් දිගටම පැහැදිලි කරා. මේකේ තවත් තියෙන නොපෙනුණු පැත්තකුත්. මොකද්ද? මේ අපි ප්‍රවාහනකරුවෝ විදියට මේ හඬනගන්නේ. මොකද අපේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. ඒ එක්කම මේකේ තව පිටිපස්සේ තව පිරිසක් ඉන්නවා. වාප්පුලිපිකරුවෝ කියලා පිරිසක් ඉන්නවා. ඒකම ක්ලියරින් ඔෆිස් තියෙනවා. නිෂ්කාසන ආයතන. මොවුනුත් වැඩ මේ දෙගොල්ලම වැඩ කරන්න ඕනේ. ඒකම තමයි රේගුව සහ වරාය. රේගුව සහ වරාය අතර සම්බන්ධීකරණය කරන්නේ මේ නිෂ්කාසන ආයතන වල ප්‍රධානීන් සහ වාප්පුලිපිකරුවා. මොකද මෙයාලා තමයි මේකේ මේ සම්පූර්ණයෙන්ම ආනයනික භාණ්ඩ වරායෙන් පිටතට ගැනීමත් අපනයන භාණ්ඩ වරායෙන් යැවීමත් මේ කටයුත්ත සම්පූර්ණයෙන් මේක ලේසි කියලා අපි කන්ටේනර් එකක් ට්‍රක් එක උඩ තියන් එන එක තමයි අපේ ජොබ් එක. නමුත් මේකට වෙන ක්‍රමවේදයක් ලිපි ගණු විශාල ප්‍රමාණයක් තියෙනවා සකස් කරන්න. මේ ටික සම්පූර්ණයෙන්ම වෙන්නේ මේ වාප්පුලිපිකරුවන්ගෙන් සහ නිෂ්කාසන ආයතන වලින්. ඉතින් මේ පිරිසටත් මේකට එන්න ඕනේ. ඉතින් මේක සම්බන්ධයෙන් අනුග්‍රහයක් දැක්විය යුත්තේ කවුද කියන එක ඔබතුමාට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම වරායේ අමාත්‍යවරයා මැදිහත් වෙලා ගත යුතු තීරණයක්. ඒක එතුමා තමයි මේකට බලන්න ඕනේ මේ වරායෙන් මේ වෙන ප්‍රශ්නේ උනේ නැත්තම් මේ ගැටලුව විසඳන්න බෑ. මේක සෞඛ්‍ය ඇමතිට සම්බන්ධ වෙලා කරන්නත් බෑ. කණජ තෙල් ඇමතුමාට බෑ. කණජ තෙල් ඇමතුමා මුළු ලංකාවටම ඉන්ධන දෙන්න ඕනේ. ඒ මනුස්සයා කියන්නේ ඉන්නවනම් ඔය කියන්නේ අමාත්‍යංශ තියෙන ප්‍රමාණයට මෙයා බැඳෙන ඉන්ධන හැමෝම කියන්නේ අපිට දෙන්න මූලිකත්වය කියලා. අපිත් කියන අපිට දෙන්නේ කියලා. අපි කිව්වට අපිට දෙන්න එපා. තේරුම් ගන්න මේක දෙන්න ඕනේ කාටද කියලා. සෞඛ්‍යයට දෙන්න ඕනේ. මොකද මේ මනුස්සයාගේ ජීවිතය ආපහු සල්ලි දීලා ගන්න බෑනේ මොන හරි ගැටලුවක් වුණොත්. ඒතකොට ඒකම අනිකුත් ආයතන තියෙනවා. ප්‍රවාහනයේ බස් එකක ගමනාගමනේ නැති වුණොත් මනුස්සයාට ඒ දවසේ ගමන විතරයි නැති වෙන්නේ. ත්‍රිවිල් එකේ යන්න ගියත් ওই තත්ත්වෙ වෙන්නේ. හැබැයි ඒ මනුස්සයාට ආදායමක් නැති වෙයි. නමුත් මේ තත්ත්වෙත් එක ගියොත් එදිනෙදා ආහාර ද්‍රව්‍ය
ඖෂධ මේ සියලුම දේ ආනයනික භාණ්ඩ ලංකාවේ තියෙන්නේ. උදේ පටන් ගත්තාම රෑ නිදිනකම් අපි පාවිච්චි කරන්නේ ඩොලර් වලට කියනවා. ඒ හැම දෙයක්ම. ඒතකොට මේ ඔක්කොම ආනයනික භාණ්ඩ. මේ ටික ඔක්කොම රටට එන්න ඕන. ඒකම ඒ රටට එන්න නම් රටෙන් අපනයනය වෙන්නත් ඕන. අනිත් ඒවා ටික ගන්න සල්ලි ඩොලර්ස් තියෙන්න ඕන. ඉතින් මේ ටික වෙන්න කොහොමද යන ඕන ක්‍රමවේදී කියන එක බලධාරීන් තීරණය කරන්න. බලධාරකින් අපි දකිනවා හරි තීරණයක් ලැබෙන්නේ නැති පාටක් අපිට වර්තමානයේ මේ කරුණුත් එක්ක අධ්‍යයනය කරද්දී පේනවා. මොකද ඔබතුමන්ලා ගිහලා සාකච්ඡා කරලා තියෙනවා නිසි පිළිතුරක් ලැබිලා නැහැ. අපි දකිනවා බොහෝ අවස්ථාවල නිසි පිළිතුරක් නොලැබුණු තැන පාලකයෝ කරන්නේ ඔබතුමන්ලගේ පාර්ශව කරන්නේ වැඩ වර්ජනයකට යෑමක්. වැඩ වර්ජනයක් ගැන කතා කරමු ඊට පෙර අතෝසෝදන අපි කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් හිටියේ රටේ අර්බුදයක් නිර්මාණය වෙන කාල සීමාවක නිලධාරීන් ගිහිල්ලා බලධාරීන්ගෙන් ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලනවා. බලධාරීන් ප්‍රශ්නයට විසඳුමක් ලබා දුන්නේ නැතිකොට නිලධාරීන් සහ සේවකයන් අපි දකිනවා බොහෝ විට කරන්නේ වැඩ වර්ජන වල සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙනවා. අපි පහුගිය කාලේ දැක්කා වෛද්‍යවරුන් උද්ඝෝෂණය කරනවා, විවිධ වෘත්තිකයන් වැඩ වර්ජනය කරනවා. අපි දැක්කා පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය කරනවා. අපි දැක්කා දැන් ඔබතුමාලා අපි මේ සාකච්ඡාව ඇතුළේ ලංකාවේ ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන් විශාල බරපතල ගැටලු ප්‍රමාණයක් ඔබතුමන්ලට තියෙනවා. මේ බරපතල ගැටලු ප්‍රමාණය පෙනි මේක දැක ඔබතුමන්ලා නිහඬ වෙන්නවද? එහෙමත් නැත්නම් වෙනත් වෘත්තිකයෝ වගේ ඔබතුමන්ලාට වැඩ වර්ජනයකට යනවද? මෙහෙමයි අපි දැන් මේට කලින් ඉඳලා අපි දිගින් දිගටම මේක පැහැදිලි කරා මේ තියෙන ගැටලු සම්බන්ධව. මේ දැන් රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට මිනිස්සු පාරේ ඉන්න විදිය දැක්කහම පෝලිං වල ගෑස් පෝලිමේ, ලාම්පු තෙල් පෝලිමේ, ඩීසල් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ ඔය ඉන්න විදිහත් එක්කයි පාරිභෝගිකයෝ විඳින දුකත් එක්ක ඒකම විශාලම ප්‍රශ්නයක් තමයි ආනයන අපනයනකරුවන්ට උදා වෙලා තියෙන තත්ත්වය. විශේෂයෙන්ම ආනයනකරුවන්. මොකද මේ වෙනකොට රජය මගින් සීමා කරලා තිබුණු නිසා ආනයනකරුවන් දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නවා. මොකද මේ ආනයනයත් එක්ක ආනයනය වෙන සියලුම භාණ්ඩත් එක්ක විශාල පිරිසක් වටේ මේක ඉන්නවා. ඒ කියන්නේ යැපෙන පිරිසක්. මේක මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීම, ඒ ගැන බෙදා හැරීම, බඩු බාන ඒවා මේ හැම දෙයක්ම මේක ගත්තොත් අපේ ශේත්‍රය ගත්තොත් විශාල ප්‍රමාණයක් මේක යැපෙනවා. ඉතින් මේ යැපෙන මිනිස්සු ඔක්කොම මේ ක්‍රමවේදයට අහු වෙලා ඉන්නේ. කියන්නේ මේ තැලිලා පොඩි වෙලා මේ මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේ වෙන්න පුළුවන් හැම දෙයක්ම වෙලා. මේ සාමාන්‍ය ජනතාවට උදා වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන එක හිතා ගන්න බැරි තත්ත්වයක්. ඒ නිසා අපි අපේ ඒකාබද්ධ සියලු සංගම් එක්ක අපි සාකච්ඡා කරේ. අපි දිගින් දිගටම මේක සාකච්ඡා කරලා පිළිතුරක් ගන්න උත්සාහ කරමු. හොඳ පැත්තට. මොකද අපි සාමාන්‍ය තත්ත්වයටත් මේක අපි කරගෙන ගියේ නැත්තම් මේ විශේෂයෙන්ම අපනයනය. මේ වෙනකොට අපනයනය සීමා අපනයනය වෙන රටවලට සහ වෙනත් පුද්ගලයන් අතට යන්න පුළුවන් තත්ත්වයක් මේක උදා වෙලා තියෙනවා. අපි මේ වෙලාවේදී ඒකත් කඩාකප්පල් වුණොත් ඒක දැඩිව බලපාන රටක් විදියට අපිට. ඒ කියන්නේ තවමත් වැඩ වර්ජනයකට යන්නේ නැහැ කියන ස්ථාවරය තමයි ඔබතුමාලා ඉන්නේ. තවමත් ඉන්නේ. මොකද අපි වෙනුවෙන් ඇහුම් කරන දෙන තත්ත්වයක් අපිට පේනවා. දැන් අපිට ඊයේ ඉන්දර පිරෝමල් දෙකක් වෙන් කරලා තිබුණා. ඒ වගේ එතකොට මේ කවුද ඇහුම්කම් දෙන්නේ? ඔබතුමාලාගේ විෂය බාර අමාත්‍යවරයාද, ඉන්ධන විෂය බාර අමාත්‍යවරයාද කවුද මේ දේවල් වලට ඇහුම්කම් දෙන්නේ? මේකට මූලිකත්වයක් දැරුවේ අපි පසුගිය දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී අපි දැනුවත් කරා මෙන්න මේ සම්බන්ධව අපිට ඉක්මන් පියවරක් අවශ්‍යයි කියලා. එතකොට ඒකට අපිට විශාල ප්‍රමාණයක් අපිට මේ සඳහා දායකත්වයක් දැක්වුවා. මොකද අපේ නැව් ඒජන්තවරුන්ගේ සංගමයක් තියෙනවා කාසා. එතකොට ඒකම තියෙනවා ඇක්ෆා ක්ලියරින් ඇන්ඩ් ෆෝවර්ඩින්. එතකොට ඒකම තියෙනවා වාපුලිපිකරුවන්ගේ සංගම් කීපයක්. එතකොට මේ අයත් එක්ක එකට එකතු වෙලා මේ අපි මේකෙදී අපි සාකච්ඡා කරා මේ ගැටලුව දිගින් දිගට යන්න දෙන්න එපා. ඒ හින්දා මේකට සාකච්ඡා මාර්ගයෙන් අපිට ඉතා ඉක්මනින් විසඳුමක් දෙන්න. ශ්‍රී ලංකා වරාය තමයි ඔබතුමාලා නියෝජනය කරන්නේ. මේකම පුරුකක් විදිහට තමයි ඔබතුමාලා වැඩ කරන්නේ. අපි ශ්‍රී ලංකා වරාය දෙස බැලුවොත් පහුගිය කාලේ ශ්‍රී ලංකාවේ වරාය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරා. වංචා අපි ප්‍රායෝගිකවම ඇත්ත කතා කරොත් මේක වංචා දූෂණ වලින් පිරිච්ච ස්ථානයක් බවට පහුගිය කාලේ බොහෝ දෙනෙක් මත පළ කරා. මම මේක ඔබතුමාලාගේ විෂය පතයට ආදේශ කරොත් අනවසර බඳවා ගැනීම ඔබතුමාලාගේ විෂය පතය ඇතුළත සිද්ධ වෙනවද? ඇත්තටම මේක ඇතුළත වංචා දූෂණ තියෙනව නේද? මෙහෙමයි අපි වරායට සේවා සපයන පුද්ගලික අංශයක් විදියට අපේ ඉන්න පිරිස අපි බඳවා ගැනීම කටයුතු කරන්නේ අපේ කොන්ත්‍රාත් පදන මත තමයි අපේ රියදුරන් සහ රිය සහායකයින් වැඩ කරන්නේ ගොඩක් අය.
ඉතින් ඒ අයට අපි නිසි ක්‍රමවේදයක් තිබෙනවා ඔවුන්ගේ පසුබිම් වාර්තාව පරීක්ෂා කරලා තමයි ඔවුන් අපි සේවාවට අරගෙන තියෙන්නේ. ඉතින් අපේ සේවාව ගුණාත්මක සේවාවක් විදියට පවත්වාගෙන යනවා. සමහර ඕනම ආයතනයක ඕනම ස්ථානයක සිදුවීමක් දෙකක් වෙන්න පුළුවන් නැතුව නෙමෙයි. ඒ සමහර ස්ථානවල එහෙම වෙන්න පුළුවන්. ඒ වුන්ට නීති අනුකූලව, විනයානුකූලව සහ නීතිමය පියවර අරගෙන කටයුතු කරනවා. අපි විරාමයට යද්දී විශේෂ ප්‍රවෘත්තියට යද්දී ඔබතුමාත් එක්ක මම සාකච්ඡා කරමින් හිටියේ. ඔබතුමා සඳහන් කරා මේ වෙද්දී යම්කිසි පාර්ශවයන් ඔබතුමාලගේ තීරණ වලට අහුම්කම් දෙමින් තිබෙනවා, අවදි වෙමින් තියෙනවා කියලා. මට පැහැදිලිවම සඳහන් කරන්න පුළුවන්ද මේ වෙද්දී ඔබතුමාලට මේ උදව් කරන්නේ, ඔබතුමාලට අහුම්කම් දෙන්නේ කොයි විෂය බාර අමාත්‍යවරයාද නැත්නම් කෙලින්ම ජනාධිපතිවරයාද? අපි මෙහෙම අපි දිගින් දිගටම පැහැදිලි කරා මේක ජනාධිපතිවරයටත් පැහැදිලි කරා නව අග්‍රාමාත්‍යවරයටත් පැහැදිලි කරා ඒකම විෂය භාර ඇමතිවරයටත් පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීමත් එක්ක මුලදී අහුම්කම් දීම එච්චර හොඳ තත්යකට තිබුණේ නැහැ. නමුත් අපේ ඒකාබද්ධ සංගම් කීපයක් ඉන්න අපේ ප්‍රවාහන සංගම් ඒකාබද්ධ වීමත් ඒකම අපේ අනෙකුත් නැව් ඒජන්තවරුන්ගේ සංගම් ඒකම අපේ අනෙකුත් ක්ලියරින් ඔෆිස් ෆෝෆ් ක්ලාක් මේ සියලුම දෙනාගේ අපි ඒකාබද්ධව අපි දැනුවත් කිරීමක් කරා. මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් මේක මේ විශේෂයෙන්ම අපනයනය යන හිටින තත්ත්වයකට උදා වෙනවා කියලා. ඒ අහුම්කම් දීමත් එක්ක තමයි අපිට මෙය විසඳුමක් විදිහට තමයි අපිට කණජ තෙල් අමාත්‍යවරයාගේ මේ විසඳුම ආවේ. ඉතින් ඒකටත් අපි විශාල ප්‍රමාණයක් අපි අපේ පිරිසක් මේකට සහයෝගය දුන්නා. ඒක කැපකිරීමක් කළා තමයි මේ තත්ත්වයට ගත්තේ. නමුත් ඒ ගත්ත දේ අපිට ලැබෙන දේ හරි කළමනාකාරීත්වයක් ඇතුව කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ තවත්. මොකද ඇත්තටම මේ වෙනකොට අපි රටේ ආර්ථිකය තවත් පල්ලෙහාට වැටෙනවා මොන හරි ක්‍රියාමාර්ගයකට ගියොත්. ඒකම ඉන්න පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් වෙනවා. එතකොට දැන් රජයෙන් මේ වෙනකොට ගන්න තව මොන රටට ලැබෙන ඩොලර් ටික හරි ලැබෙන ආදායම් මාර්ගය හැදෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන් අපනයනයට මේ අපනයනය කඩා වැටීමකට ලක් වෙන එහෙම තත්ත්වයක් උදා වුණොත් විශේෂයෙන්ම මොකද ආනයනකරුවන් අපනයනකරුවන් දැඩි උත්සාහයක් ගන්නවා. ඔවුන් සමහර අය මේ ඩොලර් රේට් එකට ඩීසල් අරගෙන අපේ ප්‍රවාහනකරුවන්ට දීලා ප්‍රවාහන කර්මාන්තය කරගෙන යන අපනයනකරුවන් පිරිසක් ඉන්නවා. එතකොට මේ පිරිසගේ උත්සාහය අසාර්ථක වෙනවා මේ අපි ක්‍රියාමාර්ග ගත්තොත්. ඒ නිසා තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොගෙන මේ සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් निराකරණය කරගන්න උත්සාහ කරන්නේ. ඔව් ඒකම තමයි ලංකාවේ ඩොලර් අරබෝධයක් නිර්මාණය වෙලා තියෙන මේ වගේ කාල සීමාවක් ඇතුලේ ඔබතුමල්ලා මේ රඟ දක්වන්නේ සුළුපට භූමිකාවක් නෙමෙයි. මොකද බලධාරීන් කිව්වත් අපනයනය කරන්නට ඕනි, අපි ස්වයංපෝෂිත ආර්ථික රටාවක් හදාගන්න ඕනි, අපේ රටේ දේවල් අපි පිටරට යවන්නට ඕනි කියලා බලධාරීන් සඳහන් කරත් ඔබතුමල්ලාගේ පාර්ශවය අක්‍රීයයි නම් ඔබතුමල්ලාට ගැටලු තියෙනවා නම් අපනයනය හරියට වෙන්නේ නැහැ. ඒකම තමයි අපි කොච්චර සීමා පනවලා යම්කිසි භාණ්ඩ ප්‍රවාහනයක් කර අපේ රටට ආනයනය කළත් මේ ආනයනය තුලිනුත් අපිට යම්කිසි පල නෙලා ගන්නට බැරි වෙනවා. ඒ කියන්නේ අදාළ ප්‍රදේශවලට මේවා අපිට යවා ගන්න බැරි වෙන ඔබතුමන්ලගේ පාර්ශවය අක්‍රියම නම්. මට මෙහෙම හිතෙනවා මේ ලංකාවේ ආනයනය සහ අපනයනය සම්බන්ධව තියෙන සියලුම බරපැන ඔබතුමන්ලා තනිව දරනවා කියලා. හම්බන්තොට වරායටත් මේකට මැදිහත් වීමේ හැකියාවක් තිබ්බනම් ඔබතුමන්ලගේ වගකීම් ටිකක් හරි අඩු වෙලා මේක මීට වඩා සාධනීය වෙන්නේ නැද්ද? ඇත්තරම තිබුණා. නමුත් මේ යන තත්ත්වෙත් එක්ක මොකද පසුගිය ඔය හම්බන්තොට වරායටත් බහලුම් ලැබෙන්න ටික වගේ ලැබුණා. නමුත් ඒ වුණාට හරියාකාරව ඒ ක්‍රමවේදය ගියේ නැහැ. අපේ වැඩසටහන අවසාන භාගයේ මට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් මහත්මයා හම්බන්තොට වරායන් මේ වෙදි කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නැද්ද මේකට? බහලුම් කටයුතු වලින් නම් අපේ දායකත්වයක් නැහැ මේ වෙනකොට හම්බන්තොට වරාය. ඒක ලංකාවේ දිස්ත්‍රික්ක 24 25ටම බහලුම් බෙදා හැරීම සිදු කරන්න ඔබතුමන්ලා විසින්. අනිවාර්යයෙන් කොළඹ වරාය විසින්. හම්බන්තොට වරායන් කිසිම දායකත්වයක් ලැබෙන්නේ නැහැ. දැනට අපේ ප්‍රවාහන කටයුත්තක් අපේ ඒකාබද්ධ සංගමේ ප්‍රවාහන කටයුත්තක් හම්බන්තොට වරායෙන් සිදු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපේ කාල වේලාව නිමවට පත්වනවා. අවසාන වශයෙන් කියන්නට තියෙන බලධාරීන් කොයිතරම් දුරට අපනයනය කරන්නට ඕනි කියලා කිව්වත් ආනයනය කාර්යක්ෂම වෙන්නට ඕනි කියලා කිව්වත් ආනයන සහ අපනයන අතර තියෙන මේ හිදැස හිස්තන අතර තියෙන ගැටලු निराකරණය කරගන්න නැතුව ක්‍රමවත් ආනයනයක් හෝ ක්‍රමවත් අපනයනයක් අපිට කරන්නට බෑ. ඒ නිසා වැඩසටහන අවසානයේදී ප්‍රාර්ථනා කරන්නේ බලධාරීන්ගේ ඇස් ඇරේවා, මේ ප්‍රවාහන ගැටලු ටික විසඳේවා. ඒ තුලින් අපේ රටේ අපනයනයත් ආනයන ශක්තිමත් වේවා. ඒ තුලින් අපේ රට නැවතත් සුන්දර ශ්‍රී ලංකාවක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට නියමිත Talk 24 සංවාදේ නිමවට පත් කරන්නම්. තවත් මෙවැනිම කාලීන සාකා ලෝචිත Talk 24 වැඩසටහනකින් අපි නැවතත් හමු.